ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහා වැස්සෙන් 1,30,000කට අධික පිරිසකට පීඩා ණය යෑමකින් රත්නපුරේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට ප්‍රධාන ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම ඉහළ යයි අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපය තුලත් ආපදාවන්ට ලක්වුවන්ට කඩිනමින් සහන සලසන්න අගමැතිගෙන් උපදෙස් අයහපත් කාලගුණය හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳවත් සැලකිලිමත් වන්න සෞඛ්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි ගෙනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන පරීක්ෂණ පවත්වන්න රස පරීක්ෂක නෞකාව සමීපයට නෞකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ශ්‍රී ලංකාවෙන් සමාව ගනී නෞකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෙත්සමක් ආණ්ඩුවට නැවගිලුණත් බෑන්චුන් විපක්ෂයේ චෝදනාව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනපති අමතයි ඊයේත් වැඩිම කොවිඩ් ආසාදිතින් ගම්පහ දිස්ත්‍රික්කෙන් දෛනික කොවිඩ් රෝගීන් යළිත් 3000 සීමාව ඉක්මවා යයි බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට එක් කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය යටතේ සිදු වූ ණයයම් වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නිර්ගතික මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමගම මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැළමින් පවතිනවා. බාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඊට අමතරව තියෙනවා දිවයිනේ තිරිකුණාමලයට ආසන්න පහළ වායු ගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. එතකොට මේ කරුණු සියල්ලම හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා ඉදිරි දින කිහිපය තුල. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට පමණ ඍජු බලපෑම් එල්ල වී ඇති අතර පහත් බිම් ගණනාවක්ද ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා. අධික වර්ෂාපතනයත් සමග අද උදෑසන 6:10ට පමණ රත්නපුර ඉහළපොළ ප්‍රදේශයේ කන්දක් නායාමෙන් තිදෙනෙකු අතුරුදන් වුණා. එම නිවසේ සිට අතුරුදන් වූ 17 හැවිරිදි දියණියගේ මළසිරුර අද දහවල් වන විට සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. දියණියගේ මව බරපතල තුවාල ලබා සිටි අතර ඇය රෝහල්ගත කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. නායම සිදුවන අවස්ථාවේදී එය අසලින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 64ක පුද්ගලයෙකුද නායමට හසු අතුරුදන්ව තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලහබානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන්. අවිස්සාවෙල්ල කොටහැරකන්ද ප්‍රදේශයේ පස්කන්දක් නායමකට ලක්ව නිවසකට මෙලෙස දැඩි ලෙස අලහබානි සිදු වී තිබුණා. එම ප්‍රදේශයේ නිවාස කිහිපයක් මෙවන විටත් නායාමයේ අවධානමකට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එමෙන්ම බියගම බොරළුවල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට යාබදව පිහිටි පස් කණ්ඩයක් කඩා වැටීමෙන් එම නිවාස සංකීර්ණයේ නිවාස 5කට පමණ හානි සිදුව තිබුණා. තවත් නිවාස 4ක් දැඩි අවධානමකට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. පාදුක්ක බෝපේ වැවිල හරහා අවිස්සාවේල්ල මාර්ගය මඩකඩ ප්‍රදේශයේදී නායමකට ලක්ව තිබුණා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතුද එම මාර්ගයේ සම්පූර්ණයෙන්ම ඇන හිට තිබෙනවා. පවතින අධික වර්ෂාපතනයත් සමග කැලණිගඟ කළුගඟ සහ ගිංගඟ මෙන්ම අත්තනගලුවය පිටාර මට්ටමට පැමිණ ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිතව පහත් බිම් රැසක් මේ වන විටත් ජලයෙන් යට වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. අධික වර්ෂාපතනයත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් අද දවසේත් ජල ගැලීම් වලට ලක්ව තිබුණේ මේ ආකාරයෙන්. ගත වූ පැය කිහිපය තුළද අධික වර්ෂාපතනයක් ලැබුණු කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, ඉංගිරිය, මිල්ලනිය, පාදුක්ක, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩම්ගඩ, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේද ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේගොල්ලන් ගෙවල් මේ වතුරේ එහා පැත්තට යට වෙලා තියෙන කුස්සිය හරියනවා. මේගොල්ලන්ගේ කුස්සියනේ. ඔව් කුස්සිය. ගම පිටාරේ දැඩි වර්ෂාපතනය සහ සුළං තත්ත්වය සමග හලාවත තොඩුවාව සිට අඹකඳවිල දක්වා මුහුදු තීරය දැඩි ලෙස ඛාදනයකට ලක්ව තිබුණේ මේ ආකාරයෙන්. ගාලේ දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ෂාපතනය හමුවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලව තිබුණා. එමෙන්ම අග්‍රාවය පිටාර ගැලීමෙන් නුවරඑළිය සහ ඩයිගම ප්‍රදේශයේ පවුල් 46කට අයත් පුද්ගලයින් 100කට අධික පිරිසකට මේ වන විට දැඩි බලපෑමක් එල්ලව තිබෙනවා. ගත වූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය දුම්බල සූරිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි අගය සඳහන් වුණේ මිලිමීටර 346.7ක් ලෙසයි. එමෙන්ම නොකඩවා ඇදහැල්න අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට නිල්වලා ගඟද පිටාර ගලමින් පවතිනවා. මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශ රැසක්ද ජලයෙන් යට වී තිබුණා. මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව වන උමාඔය පිටාර ගැලීමෙන් ඒ අවට ප්‍රදේශ රැසක ජනතාවට දැඩි ලෙස පීඩා එල්ල වී තිබෙනවා. මේ ඌව පරණගම ප්‍රධාන ජල මූලාශ්‍රය වන හාල්ඔය පිටාර ගැලීමෙන් ඒ අවට ප්‍රදේශවලට බලපෑම් එල්ල වී තිබූ ආකාරයයි. පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වයක් සමග බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,30,600 ඉක්ම වනවා. නිවාස සහ ගොඩනැගිලි 317කටද අර්ධ හානි සිදුව තිබෙනවා.
සියලුම ප්‍රදේශවල ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ මුදා ගැනීමේ කටයුතු සඳහා මේ වන විට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 6ක පුද්ගලයන් රැසක් පීඩාවට පත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී පවතින වැසි සහිත කාලගුණක තත්ත්වයේ හේතුවෙන් මුළු සුරක්ෂිත මධ්‍යස්ථාන 28ක් පුරා පුද්ගලයන් 5000කට වැඩි ප්‍රමාණයක් ඉතාමත්ම සුරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිතව ඔවුන් රඳවා තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් හඳුනාගෙන තිබෙන එම රතු නිවේදන ලබා දීලා තියෙන ප්‍රදේශවල ජනතාව තාවකාලික විවෘත වීම ඉතාමත් වැදගත් වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර, අගලවත්ත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් හඳුනාගෙන තියෙන එම දැඩි අවදානම් කලාපවල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශවලින් ඉවත්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒකම රතු නිවේදනය නිකුත් කළ තියෙන රත්නපුර දිස්ත්‍රික්කයටත් ඇහැලියගොඩ සහ කලවාන කියන ප්‍රදේශවලට මේ පිළිබඳවත් දැඩි අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. ආපදා කළමනාකරන විශේෂ බහර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට මේ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා විපතට පත්වුවන් මුදා ගැනීම සහ පීඩාවට පත්වුවන්ට සහන සැලසීම ඒ දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් දුන්නා. දිවයිනේ නිර්ත දිග ප්‍රදේශීය ස්ථාන රැසකට මහවැසි ඇද වැටීමත් සමග ස්ථාන රැසක විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී ඇති බවත් වැසි ජලයෙන් පහත් බිම් යටවීම ගංවතුර හා නායාමයේ අවදානම් ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලටත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් දැනටමත් පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින ඇති බවයි කාලගුණිකා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල්. පීරිස්වන මහතුරුන්ද එක්ව සිටියා. මේ අතර දිවයිනට බලපෑති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ පැන නැගී ඇති හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද උපදෙස් ලබා දී තිබෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රමුඛ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේ ජනතාවට අවශ්‍ය සහන කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසටයි. අවතැන් නුවන් සඳහා සකස් කර ඇති සහන කඳුරුවල උපරිම පහසුකම් ලබා දීම මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳවද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. හදිසි ආපදා තත්ත්වයකට ලක් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳ වූ කැබිනට් පත්‍රිකාව සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද උපදෙස් මෙහිදී ලබා දී තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක් වූවන් මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මුදවා ගැනීමේ කටයුතු වලට සක්‍රියව සම්බන්ධ වන කණ්ඩායම් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මෙහෙයුම යටතේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ අනිකුත් සර්ච් ඇන්ඩ් රෙස්කියු එවත් මුදවා ගැනීමේ ක්‍රියාවලියන්ට සම්බන්ධ කණ්ඩායම් මේ සඳහා යෙදෙනවා. මේ සියලු දෙනාටම කොවිඩ් අවදානම යටතේ ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙනවා. අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම ගම්වතුර තත්ත්වයට යටතේ යම්කිසි ස්ථානයකට ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ගෙනියන්න සිද්ධ වුණොත් ඒ අය අතරේ ආසාදිතයෙන් ඉන්න පුළුවන්. ඒ නිසාම අපි මේ වෙනකොටත් උපදෙස් ලබා දීලා තියෙනවා ඒ ආරක්ෂිත ස්ථානවල සිටිය යුතු උපරිම සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද විය යුත්තේ කියලා. ඒ වගේම දිනපතා එම ආරක්ෂිත ස්ථානවල ඉන්න අයගේ රෝග ලක්ෂණ පිළිබඳව හොයලා බලලා යම් ආකාරයක සැකකටයුතු අය ඉන්නවා නම් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමට සෞඛ්‍ය සේවකයන් වෙත බාර දීමටත් කටයුතු කරනවා. මේ වෙනකොට නිර්තදිග මෝසම් වර්ෂාව ආරම්භ වෙලා තියෙනවා. ඩෙන්ගු බස්නාහිර දකුණ මධ්‍යම සබරගමුව මේ පළාත්වල විශේෂවීමක් දක්නට ලැබෙනවා. මේ වර්ෂයේදීත් අපිට පෙනෙනවා පහුගිය මාසෙ ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙනවා. දැන් අපිට අවස්ථාව තියෙනවා වහාම මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙලා දන්නවා සංචන සීමා නිසා අපේ බොහෝ දෙනෙක් ගෙවල් වල ඉන්නේ වැඩි අවස්ථාවක් වැඩි කාලයක් ලැබිලා තියෙනවා නිවාස සම්බන්ධයෙන් නිවස පිරිසුදු කිරීම සම්බන්ධව අවධානය යොමු කරන්න.
වෙහිපිලි බ්ලොක් වෙලා මේවා සුද්ධ කරන්න ඕනේ. ඒ වගේම වැස්සත් සමග නිවාසවල අඩක් නිම කරපු නිවාසවල ස්ලැබ් තියෙනවා. ඒවයි වතුර එකතු වෙනවා. නිවාස ඇතුළෙත් තියෙනවා. සමහර වෙලාවට සිංක් එකේ යට වතුර එකතු වෙනවා. දකින්න නැතුව. ඒ වගේම ෆ්‍රිජ් එක පිටිපස්සේ තියෙන ට්‍රේ එකේ වතුර එකතු වෙනවා. මේවා අපි අයින් කරගන්න පුළුවන් නම් සුද්ධ කරන්න පුළුවන්. ඩෙන්ගු විශේෂ වීමේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන්. සමස්ත ලෝකයේම සෞඛ්‍ය සම්පන්න වීම වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. Climate change is one of the most serious issues humanity faces. දේශගුණික විපර්යාස මිනිසා හමුවේ ඇති ප්‍රබල අභියෝගයක්. ඒ පිළිබඳව සෑම රටක්ම ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි. ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීමට කාබනික කෘෂි ආර්ථිකයකට පැමිණීම අත්‍යවශ්‍ය වනවා. සමස්ත ලෝකයේම සෞඛ්‍ය සම්පන්න වීමත් වැදගත්. එවැනි ලෝකයක් ඇති කිරීමට සියලුම රාජ්‍යයන් සහාය ලබා දිය යුතුයි. අපි පසුගිය අප්‍රේල් මාසයේ සිට රසායනික පොහොර භාවිතය තහනම් කළා. ඒ අපගේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් මෙන්ම හරිත ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම වෙනුවෙන්. එමෙන්ම රසායනික පොහොර භාවිතය සහ කෘෂි රසායනික පොහොර භාවිතයද අප නවතා දමනු ලැබුවා. මෙමගින් දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගත හැකි වනවා. ඉතා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කර ගැනීමට නායකින් ලෙස අපගේ වගකීම වන්නේ මෙවැනි අභියෝග ජය ගැනීමයි. මම ඉදිරියේදී අපේක්ෂා කරනවා සියලු රටවල් මෙවැනි තීරණවලට එළඹෙනු ඇතැයි කියා. එමගින් රටේ ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීමටත් ලෝකය ආරක්ෂා කර ගැනීමටත් අනාගත පරපුර රැක ගැනීමටත් හැකිවනු ඇති. For the betterment of their nations, their citizens, the health of our planet and for our future generations. Thank you. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා සිටියා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අද නෞකාව සමීපයට ගොස් තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගින්න නිවා දැමීමෙන් අනතුරුව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කළද එහි පිටුපස කොටස මීටර් 22ක් ගැඹුරු මුහුදේ ගැටීම හේතුවෙන් නෞකාව රැගෙන යාමේ කටයුතු අඩාල වුණා. ඒ අනුව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ අඩක් මුහුදුබත්ව පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මූලික වන්දි මුදල් ලබා දීමට අදාළ නෞකාවේ මව් සමාගම සහ රක්ෂණ සමාගම එකඟත්වය පළ කර ඇති බව රජය ඊයේ දින ප්‍රකාශ කළා. ඒ අනුව නීතිපතිවරයා හරහා එම අදාළ පළමු වන්දි මුදල ලබා ගැනීම වෙනුවෙන් මෙවන විට අදාළ අංශ කටයුතු කරමින් සිටින අතර එය කඩිනමින් ලබා ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ අතර විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුමුවෙල් යොස්කොවිට්ස් මහතා නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. මේ සිදුවන්නට යන මහා පරිසර විනාශයට මොකක්ද ඔබේ ආයතනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? සියල්ලට ප්‍රථමයෙන් මම කැමති ප්‍රකාශ කරන්න අපගේ බලවත් කනගාටුව මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි සමාව ඉල්ලනවා. මේ ව්‍යසනයත් සමග ශ්‍රී ලංකාවේ පරිසරයට සහ ජන ජීවිතයට විනාශයක් සිදු වෙලා තියෙනවා. අපි මේ ගැටලුව ඇති වූ අවස්ථාවේම ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් සමග සමීපව කටයුතු කිරීම ආරම්භ කළා. හයිකොප් සංවිධානය ඉන් එකක්. තෙල් විසිරීමකදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ලෝකයේ හොඳම විශේෂඥයින්ගෙන් සමන්විත සංවිධානයක් එය. මම කියන්න කැමති දැන් සිංගප්පූරුවේ වේලාවෙන් අලියම 5යි මේ වනතුරුත් නැවෙන් තෙල් විසිරී යාමක් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ කියලා. ඒක ඊටාම සතුටුදායක ආරංචියක්. මේ නෞකාව දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. මේකෙන් සිද්ධ වෙච්ච පාඩුව කොච්චරක් කියලාද හිතන්නේ? ඇත්තටම ඒ ගැන තවම කියන්න අමාරුයි. මේ පිළිබඳව නිසි තක්සේරුවක් ලබා ගන්න බැරුව. ඒ තක්සේරුව ලබා ගැනීමත් ලෙහෙසි කාරණයක් නෙවෙයි. නමුත් අපි රක්ෂණය වෙලා ඉන්නේ. ඒ නිසා අපිට සිදුවන ඍජු පාඩුව සීමා සහිතයි. ඒ වගේම මේ කතාවත් එක්ක ශ්‍රී ලංකාවට සිදුවනු හානිය සහ හානි පූර්ණය වන්දි ගෙවීම සම්බන්ධවත් ගැටලුවක් තියෙනවා නේද? ඇත්ත වශයෙන්ම ඒ කාරණය මේ වන විට තක්සේරු කරමින් පවතිනවා. නමුත් ඒක බොහොම දීර්ඝ සංකීර්ණ වැඩපිළිවෙලක්. අපි පළමුව මේ ගැටලුව निराකරණය කරලා ඊට පස්සේ තමයි අපි සිදුවෙච්ච හානිය තක්සේරු කළ යුත්තේ. අපි මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග ඒ පිළිබඳව කටයුතු කරනවා.
සමුද්‍ර ආරක්ෂණ බලධාරීන් සමගත් අපේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු ආරම්භ කරලායි තියෙන්නේ. අපි මතක තියාගන්න ඕන කාරණය තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ සංචරණ සීමා පනවලා තියෙන්නේ. නමුත් මීපා සහ නාවික හමුදාවටත් ස්තුති කරන්න ඕන සංචරණ සීමා පනවලා තියෙන වෙලාවෙත් මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඔබ ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම ඔබ කියනවා ශ්‍රී ලංකාවේ අදාළ අංශ සමග මේ සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කරනවා කියලාත්. කියන්න පුළුවන්ද අපිට එහි ප්‍රගතිය මොකක්ද කියලා? ඔව් මීටර 21ක් ගැඹුරු මුහුදු පතුලේ මේ වෙනකොට පිටුපස කොටස නෞකාව හිර වෙලා තියෙන්නේ. එහි ඉදිරි කොටසත් කෙමෙන් ගිලා බසිනවා. නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් යමක් කියන්නට අපි තව ටික කලක් බලා සිටිය යුතුයි. නෞකාව සම්පූර්ණයෙන් මුහුදේ ගිලී යන තෙක්. ඉන්පසුවයි අපිට කියන්න පුළුවන් සත්‍ය වශයෙන්ම අපි කළ යුත්තේ කුමක්ද කියලා. පසුව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් එහි තෙල් කාන්දුවක් සිදුවනවාද තවත් අපද්‍රව්‍ය මුහුදු ජලය සමග එකතු වෙනවද කියලා. අපිට දැක ගන්නට ලැබිලා තියෙනවා නෞකාව කාන්දු වෙන කන්ටේනර් ඉවත් කිරීමට වරායන් දෙකකින් ඉල්ලලා තිබ්බත් ඔවුන් ඒ සඳහා නිසි අනුග්‍රහයක් දක්වා නැහැයි කියලා. ඔබට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පළමුව මම කැමති ඔබව නිවැරදි කරන්න. එක කන්ටේනර් එක පමණයි කාන්දුව සිදු වී තිබුණේ. නැතුව කන්ටේනර් ගණනාවක නෙවෙයි ඒ සිද්ධ වෙලා තිබුණේ. ඇත්තටම ගින්නට හේතුව පැහැදිලි කර ගැනීම ඉතාම අපහසු කාර්යයක්. කන්ටේනර් එක යම්කිසි රසායනික කාන්දුවක් සිදුවෙමින් තිබුණා. බොහෝ විට ඒක මේ ගින්නට හේතු වන්නට පුළුවන්. නමුත් මං අවධාරණය කරන්න කැමති අපිට 100%ක් තවමත් ඒ තහවුරු කරන්න බෑ. ඒ වගේ සිදුවීම් මුහුදේ ඕනතරම් සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවලදී වරායන් උදව් කිරීමට එකඟ වෙනවා. ඇතැම් අවස්ථාවලදී එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම මුහුදු මාර්ග ඔස්සේ අන්තරායකාර භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව එවැනි තත්ත්වයක් පාලනය කර ගැනීම නැවේ කාර්ය මණ්ඩලය වෙත පැවරෙන්නේ. මෙතෙක් කරන ලද සොයා ගැනීම් වලදී තහවුරු වෙලා තියෙන්නේ ඔවුන් නිසි ලෙස කටයුතු කර තිබෙන බව. මේ නිවැරදි ලෙස සිදු වුණා. මේ 20 වෙනිදා නැවේ යම්කිසි දුමාරයක් දකින්නකම්. අන්තරායකර ද්‍රව්‍ය දුර්වල ලෙස ගබඩා කිරීම නිසා ඇතිවුණු කාන්දුවක් හේතුවෙන් මේ ගින්න ඇති වුණා කියලයි දැනට තියෙන තොරතුරු තහවුරු කරන්නේ. ඒ වගේ රසායන ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් වරින් වර නැව් ගිනි ගැනීම් සිදු වෙනවා. මේක වහාම හොයලා බලන්න ඕන කාරණයක් නේද? ඔබ ඊටාම හොඳ ප්‍රශ්නයක් මතු කළේ. නැව් සමාගම් මේ ගැටලුවට පිළිතුරු සෙවීමට පසුගිය වසර ගණනාව පුරා ඉතා දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා. ඔබ මතක තබා ගත යුතුයි මේ කන්ටේනර් නැවට පැටවීමේදී ඒවා මුද්‍රා තබලා තියෙන්නේ. අපි ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාස කරනවා එම කන්ටේනර් තුල ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කරලා ඇති කියලා. අපිට මේවා විවෘත කරන්න අවසර නැහැ. අපි විශ්වාස කරනවා ඒවා වෘත්තීය මට්ටමින් සිදු වෙලා ඇති කියලා. ඒ වගේම ඒ තුල ඇති ද්‍රව්‍ය නිවැරදි ආකාරයට වාර්තා කරලා ඇති කියලාත් අපි හිතනවා. පසුගිය කාලය පුරාම ගණනින් කිව නොහැකි තරම් නෞකාවල විවිධ ගිනි ගැනීම් ඇති වෙලා තියෙනවා. විවිධ සංකීර්ණ ක්‍රියාවලින් නිසා ඒවා ඇතැම් විට රසායනික ද්‍රව්‍ය කාන්දු වීම නිසා සිදුවේවා තමයි. අඩක් මුහුදුබත් වූ MV එක්ස්ප්‍රස් නෞකාව මේ වන විට පවතින්නේ කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවේ හේයින් ඒ අනුව මෙරට වරාය ක්‍රියාකාරීත්වය සඳහාද එය විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව බාධාවක් වීම හේතුවෙන් මේ අතර ගිනි ගැනීමට ලක් වූ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අද ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය කටයුතු බහර අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු නාරායතනය සහ තවත් පිරිසක් නම් කර තිබෙනවා. මෙහිදී අපි මූලික වශයෙන් මෙම නැව ලංකාවට ඇතුළීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න කියලා මූලික වශයෙන් ඉල්ලා සිටිනවා. මොන පාර්ශ්වයන්ගෙද වැරදි සහ නොසලකිලිමත් ක්‍රියා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඒ සියලු පාර්ශ්වයන් මෙම රටට සිදු හානියට, ඒ වගේම රටේ ජනතාවට සිදු හානියට, අනාගත පරපුරට සිදු හානියට වගකිය යුතුයි කියන එක පිළිබඳව නියෝග කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අතර අඩක් මුහුදුබත් වූ මෙම නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු අදාළ අංශ විමසිල්ලෙන් පසුවන අතර හදිසි තෙල් කාන්දුවක් සිදු වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා නාවික හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සීරුවෙන් පසුවනවා. ඔවුන් සඳහන් කළේ නැවෙන් තවමත් තෙල් කාන්දුවක් සිදුව නොමැති බවයි. මේ අතර නෞකාව පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ගිනිබත් වූ නෞකාව සමීපයට පෙරවරුවේ පැමිණ තිබෙනවා. මේ අතර නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව රජයට එල්ල කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බව රජය ප්‍රකාශ කරන අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගම මෙන්ම දේශීය නියෝජිතයා අතර සිදු වූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ
පිළිබඳව අධ්‍යයනයක් කර එම තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. නැව් සමාගම වෙතත් එවැගේම ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ආයතනයේ වෙතත් එවන ලද විද්‍යුත් තැපෑල පණිවිඩ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන අධ්‍යයනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ලැබුණු උපදෙස් එවැගේම ඉල්ලා සිටින ලද උපදෙස් පිළිබඳව විශ්ලේෂණයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. රට හදන්න වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය නොමැති බවත් තමන්ට සහ සිය ගජමිතුරන්ට වැඩිවාසි ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ ආණ්ඩුවට නැවගිලුණත් බෑන්චුන් දැන් ඕනේ මේ ආණ්ඩුවේ අයයි ගජමිතුරෝ ටිකයි ඔක්කොම එකතු වෙලා දැන් බලන්නේ තවත් ඩීල් එකක් දාන්න. මොකද්ද? දැන් මේකේ ගන්න වන්දිය පිළිබඳව ඩීල් එක තමයි දැන් මේ දවස්වල යන්නේ කතාබහ. දැන් මේගොල්ලන්ට ඕනේ වන්දිය අඩු කරලා තමන්ගේ සාක්කුව ටික පුරව ගන්න. ඒකින්ද ඊටාම කනගාටුදායක තත්වයකට පත් වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ මේ මැති ඇමතිවරුන්ට උමනාවක් නැහැ රට හදන්න. තමන්ගේ සාක්කුව තර කරගෙන තමන්ගේ ගජමිතුරුන්ට වාසියක් ලැබෙන තත්වයක් වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒකයි දැන් මේ වෙලාවේ නැවකින් වන්දියක් හරි ලැබුණා නම් ඒකත් මේ වෙලාවේ හොඳයි කියන අමතිවරු සෙට් එකක් තමයි ඉන්නේ. ඒකින්ද කරුණා කරලා මේ ආණ්ඩුවට දැන් තියෙන්නේ වන්දියක් ලබා ගන්නවා නම් ඒ වන්දිය ලබා ගන්න ඕන අවශ්‍ය කටයුතු කරන එකයි. පරිසරය මේ වෙනකොට විනාශ වෙමින් පවතිනවා. මේක අවුරුදු 20කටවත් නිවැරදි කරගන්න බැරි තත්වයකට යන්නේ කියන එක පරිසරවේදීන් කියනවා. ඒ වෙනුවෙන් කරුණා කරලා අවශ්‍ය කටයුතු කරන්න අපි නැවතත් කියනවා මේක ගැන දැනුම තියෙන ජාත්‍යන්තර පරිසරවේදීන් ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න නැත්නම් CID එකට පරීක්ෂණ කරලා ඒක ගැන කතා කරන අය කටවල් වස්සන එක නෙමෙයි කරන්න ඕනේ. දැනටම රාවයක් යනවා. මේ නැවේ ඒජන්තවරයාගේ බලපෑම මත තමයි මේ නැව හාබර් මාස්ටර් විසින් ඇතුළට ගත්තේ කිය. දැන් වෙනකොට මේකේ වගකීම කවුරු හරි ගත යුතුයි. සමහර රටවල් වල කෝච්චියක් පෙරළුනාම ප්‍රවාහන ඇමතිවරයා ඉල්ලාස් වෙනවා. එතකොට මේ වෙනකොට කවුද මේ නැව ඇතුළට ගන්න තීන්දුව කරේ? මේ නැව අපට කළමනාකරණය කරගන්න හැකියාව තිබුණා. ඒක පාලනය කරන්න පුළුවන්ද කියලා ඒ තීන්දුව ගත්තේ කවුද? එහෙමනම් ඒක සමස්ත වශයෙන් රජයෙන් ගත්ත තීන්දුවක් නම් මුළු රජයම ඉල්ලාස් වෙන්න. මේක වන්දි ගත්තා කියලා පරිසරයට වෙන හානිය, දීවරයන්ගේ ජන ජීවිතයට වෙන හානිය ඒ වන්දි වලින් තඹ සතයක්වත් ඒකට ඇති වෙන්නේ නැහැ. ඊට වඩා ලොකු හානියක් අපේ රටට සිදු වෙලා ඉවරයි. එම නිසා මේක මුදල් වලින් පියව ගන්න පුළුවන් පාඩුවක් නෙවෙයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාව සඳහා නොයන ලෙසයි. මේ අතර ඊයේ දින මෙරටින් 3200 ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් වාර්තා වුණා. ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 3297 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කෙන් ඊයේ දින ආසාදිතයින් 648 දෙනෙකු හඳුනා ගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 630ක්, කළුතරින් 409ක්, කුරුණෑගලින් 111ක්, පුත්තලමින් 28ක්, කෑගල්ලෙන් 119ක්, රත්නපුරෙන් 76ක්, ගාල්ලෙන් 185ක්, මාතර දිස්ත්‍රික්කෙන් 141ක්, හම්බන්තොටෙන් 41ක්, නුවරඑළියෙන් 76ක්, මහනුවරෙන් 94ක්, මාතලෙන් 20ක්, බදුල්ලෙන් 187ක්, මොනරාගලෙන් 38ක්, අම්පාරෙන් 27ක්, මඩකලපුවෙන් 85ක්, ත්‍රිකුණාමලෙන් ආසාදිතයින් 27ක්, අනුරාධපුරෙන් 97ක්, පොළොන්නරුවෙන් 36ක්, මන්නාරමෙන් 15ක්, වවුනියාවෙන් 24ක්, මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 29ක්, කිලිනොච්චියෙන් 56ක් සහ යාපනයෙන් 65ක් වාර්තා වී තිබුණා. ඊයේ 3000 ඉක්මවලා රෝගීන් වාර්තා වෙනකොට අපිට පැහැදිලිව බලන්න පුළුවන් දින 10කට පමණ ප්‍රථම මේ ආකාරයෙන්ම වැඩිවීමක් තිබුණා. ඒ වැඩි වුණු රෝගීන්ගේ ආශ්‍රිතයින් හොයා යමින් කරන ලද නිරෝධායනය කරලා ඒ ආශ්‍රිතයින්ගෙන් ගත්ත PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් මේ ඊයේ පෙරේදා දිනවල පහුගිය දිනවල කරලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල හැටියට ලැබෙන කණ්ඩායම් තමා මේ විදිහට වැඩි වෙන්නේ. මේක අපේ පාලන කටයුතු වෙන ආකාරයකට සංකූලතාවයකටපත් නොවුනොත් කරන පාලන ක්‍රියාවලිය මේ ආකාරයටම සිද්ධ වුණොත් ඉදිරියේදී පහුගිය දින 10කට පෙර තිබුණු රටාවම ඉහළ පහළ යමින් නමුත් සංඛ්‍යාත්මකව අඩුවීමක්
අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒ තරමට වැඩි නොවි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය මගින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙසත් එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා නිරෝධායනයට යොමු වීම අනිවාර්ය බවත් බ්‍රිතාන්‍ය පවසනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 42ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ අතුරින් මරණ 3ක් ඊයේ දින වාර්තා වී ඇති අතර අනෙක් මරණ 39 මැයි 11 වනදා සිට ජූනි මාස 2 වෙනිදා දක්වා වාර්තා වී තිබුණා. ඊයේ දින වාර්තා වූ මරණ අතර 17 දෙනෙකු කාන්තාවන් වන අතර 25 දෙනෙකු පිරිමි පුද්ගලයන්. හැටන් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ කටුකැලේ වතුයායේ COVID-19 වෛරසය ආසාදනය වී මියගිය ආසාදිතයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ එකම පවුලේ 13 දෙනෙකු ඇතුළු කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පුද්ගලයන් 24 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ සුදර්ශන් මහතා ප්‍රකාශ කළා. එකම පවුලේ ආසාදිතයින් 13 දෙනාට අමතරව තලවකැලේ නගරයෙන් 5 දෙනෙකු කොටගල රොසිටා යදන් සයිඩ් සමාදානපුරම් යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයින් වාර්තා වී තිබුණා. හැටන් දික්කොය නගර සභා සීමාවේ 23 දෙනෙකුට අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන් ආසාදිතයින් 11 දෙනෙකු හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලේ සමාජිකයින් බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයන් 795 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,50,958ක්. චීනී නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේ 45,047 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නත මේ දක්වා ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8,91,630ක්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාවද මේ දක්වා 64,986 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2283 දෙනෙකුට එන්නත් කළ බවයි. ඒ අනුව කොවිඩ් මර්ධන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 18,81,858 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට කොවිඩ් මර්ධන එන්නත් සපයන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඔහු විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර කොවිඩ් එන්නත් බෙදා ගැනීමේ සැලැස්මට අනුවයි. එමගින් ආසියානු රටවල් 17කට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබෙනු ඇති. මෙම මාසයේ අවසාන වන විට ඇමරිකාව බෙදා හැරීමට සැලසුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක්. ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහනට සැපයීමටත් නියමිතයි. අද උදැසනින් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,32,000ක් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවෙන් මෙලෙස 2,00,000කට අඩු දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩව 8 වන දිනටයි. එමෙන්ම ගත වූ දින 22 තුළම ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවන පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අප්‍රිකානු කලාපයේ කොවිඩ් අවදානම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට කලාපීය රටවල් කිහිපයකින් ශීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින් පවතිනවා. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ බොහෝ අප්‍රිකානු රටවල සෞඛ්‍ය පද්ධතීන් කොවිඩ් අවදානමට මුහුණ දීම සඳහා තවමත් සූදානම් කර නොමැති බවයි. සංචලන සීමා ලිහිල් කිරීම දැනට කලාපයේ පවතින තරමක ශීතකාල ගුණය සහ එන්නත් කරණය නැවැත්වීම හෝ ප්‍රමාද වීම මෙසේ ආසාදිතයින් ඉහළ යාම කෙරෙහි වැඩි දායකත්වයක් සපයා තිබෙනවා. වන විට මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2,735 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. සංචලන සීමා ක්‍රියාත්මක වුවද කොළඹ නගරයේ වෙත පැමිණෙන අත්‍යවශ්‍ය රථ වාහන සහ එහි පැමිණෙන පුද්ගලයන් තහවුරු කර ගැනීම වෙනුවෙන් අද විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් දියත් කර තිබෙනවා. මේ අතර රජය මගින් ලබා දෙන රුපියල් 5,000 දීමනාව අද තෙවන දිනටත් පීඩාවට පත් ජනතාව වෙත ලබා දීම සිදු කරනවා.
දෙවයිනම ආවරණය වන පරිදි පනව ඇති සංචරණ සීමා අඛණ්ඩව මේ මාස 14 වනදා තෙක් ක්‍රියාත්මකයි. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අද දිනේදීත් කොළඹ නගරය වෙත ඇතුළු වන රථ වාහන සංඛ්‍යාව ඉහළ යාම හමුවේ අත්‍යවශ්‍ය සේවා බව පවසමින් කොළඹ නගරය වෙත ඇතුළු වන අයවලුන් තහවුරු කර ගැනීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ දිනේදී විශේෂ සංගණනයක් තවදුරටත් සිදු කරනු ලැබුවා. බස්නාහිර පළාතට ඇතුළු වන වාහන සම්බන්ධයෙන් මෙම සංගණනයේදී කොළඹ නගරයට වාහන 62235ක් පමණ ඇතුළත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. වැඩිම වාහන සංඛ්‍යාවක් ඇතුළත් කර ඇත්තේ හයි ලෙවල් මාර්ගය හරහා. මෙම ඇතුළත් කළ වාහන සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් 27ක් පමණ මූල්‍ය ආයතන වලට අදාළ වාහන බවයි පෙනී ගොස් තිබෙන්නේ. ඒ වගේම අද දිනේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරයට ඇතුළු වන වාහන පදවන පුද්ගලයන් ඒ වගේම වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගේ විස්තර අදාළ මාර්ග බාධකවලදී අහඹු ලෙස ලබා ගැනීමක් සිදු කරනවා. එසේ සිදු කිරීමෙන් අනතුරුව එම කාර්යාලවලට පැමිණ අදාළ පුද්ගලයන් එම ස්ථානයේ සිටීද ඔවුන් රාජකාරී සඳහා කැඳවා තිබේද යන්න පිළිබඳව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද තෙවන දිනටත් සිදු වූ අතර දෙවයිනේ විවිධ ප්‍රදේශවල සමෘද්ධිලාභීන් හට තවදුරටත් එම දීමනාව ලබා දීම සිදු වෙනවා. මේ වෙනකොට අපි පවුල් එකක ලක්ෂ 4කට විතර දීමනාව ලබා දීම සිදු කරලා තියෙනවා. මේ පවතින COVID-19 වසංගත තත්ත්වය තුළ අපිට සැලකිය යුතු කාලයක් සති කිහිපයක් ඒ සඳහා ගත වේවි. අපි මුල් වටයේදී මේ නිශ්චිතව හඳුනාගත්ත පවුල් එකක සඳහා ලබා දීමට කටයුතු කරනවා වගේම ආදායම හිමි වෙච්ච කණ්ඩායම් පිළිබඳව තොරතුරු ඒකරාශී කරමින් පවතිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් නිශ්චිත තොරතුරු අපිට ලබා දීමෙන් පසුව අපිට පුළුවන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. ඒක කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙච්ච කාල සීමාවට වඩා වැඩි කාලයක් ගත වේවි. කණ්ඩායම් රැස් කරන්නේ නැහැ. ඊටාම කුඩා කණ්ඩායම් වගේම තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තමයි මේ මුදල් බාර දීම සිදු කරන්නේ. එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් මහ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ලබා දීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර අද දිනේත් දෙවින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘතව පවතිනවා. ආකරල් තොග 120යි කියලා ගම් වලට ගියාම කියන බෝන්චිද කියලා අහනවා. ඉතින් අපි කොහොමද ඒක විකුණන්නේ? පාලන මිලක් නැහැ. පාලන මිලක් නැති නිසා ඒක හරියට අපි කියන්නේ පාලන මිලක් දෙන්න කියලා. මිනිස්සුන්ට ජනතාවට කන්න දෙන්නද මේ කරන්නේ? හම්බ කරන්නේ අපි කියන්නේ සාධාරණ මිලක් අපිට අරන් දෙන්න කියලා කියන්නේ වෙනදොන් බෝන්චි 280 260යි 250යි කියලා ගන්නවා. ඉතින් දැන් මේ නෝන බෝන්චි ඔක්කොම මිල බෑර රුපියල් 80යි 70යි. අපිට ගම් වල ගිහලා බිස්නස් කරන්න. ඒ වෙලාවේ මිල තියෙනක දැනුත් මේ මිල තිබ්බට හරි. නිරෝධායන නීති යටතේ පැමිණීම සඳහා බලය ලත් අයට පාරිභෝගිකයන් විදිහට පැමිණලා සතොසින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ජංගම ලත මගෙන් එළවලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විකුණන්න ආවත් මිල ඉතාම ඉහළයි කියලා තමයි ජනතාවගෙන් චෝදනා එන්නේ. ඔව් මේ පිළිබඳව මම පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන්නා. එයයි අධික ලෙස පාරිභෝගිකයන් සූරාකෑමකට ලක් කරනවා නම් එයාට ලබා දීලා තියෙන ජංගමරීය බලපත්‍රය අහෝසි කරන්න ක්‍රියා කරනවා. මේ අතර රට තුළ පවතින කොවිඩ් වසංගතයේ හැමවේ රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන ලද සේවයේ ඇගීම වෙනුවෙන් හිරියාල මකුල්වැව ප්‍රදේශයේ ගොවීන් තිදෙනෙකු විසින් සියාස්වැන්න කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබෙනවා. එමෙන්ම අනුරාධපුරේ ප්‍රදේශයේ තරුණයෙකු විසින් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාව වෙත වියලි සලාක බෙදා දී තිබෙනවා. ඒ සිය ඥාතීන්ගේද ආධාර ඇතිවයි. කොරෝනා ව්‍යසනයට මුවා වෙමින් ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සීමා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම් කිහිපයක්. ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේම උඩු යටි කුරු වී ඇති අතර විවිධ ක්ෂේත්‍ර බරපතල ලෙස කඩා වැටී තිබේ. මෙහි ආසන්නතම තත්ත්වයේ වාර්තා වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේය. COVID-19 වසංගත තත්ත්වයේ තුල දැඩි අවධානමකට ලක්වෙමින් රෝගීන් පිළිබඳව ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල වන අතර තවමත් කොරෝනා එන්නත පවා නොලැබුණු සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් සිටින බවද සිහිපත් කළ යුතුය. මීට පෙර
COVID-19 වසංගතයෙන් ආරක්ෂා වීමට ශේත්‍ර ගණනාවක් විසින් එන්නත් ඉල්ලා සිටීමේදීද ආණ්ඩුව ගනු ලැබුවේ මෙවන් හිතුවක්කාරී ක්‍රියාමාර්ගයකි. ග්‍රාම නිලධාරීන් විසින් එන්නත් ලබා දෙන ලෙසට බල කරමින් වැඩවර්ජනයක් දියත් කළ අවස්ථාවේද ආණ්ඩුව හැසිරුණේ මේ ආකාරයටයි. ආණ්ඩුව කොරෝනා ව්‍යසනයට මුවා වෙමින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම අඩපණ කොට තිබේ. ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන රටකි. අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුළ එක්රැස් කරගන්නා ලෙස සංචලන සීමා පැනවීමට පෙර ආණ්ඩුව දැනුම් දුන්නද රටේ නැති ඖෂධ ජනතාව කෙසේ සොයාගන්නද කියා ආණ්ඩුව විසඳුම් දෙන්නේ නැත. වහම තාක්ෂණික කමිටුවක් හරහා හෝ ක්‍රියාත්මක වී මෙම පවතින දැඩි ඖෂධ හිඟයට විසඳුම් සෙවීම ආණ්ඩුව විසින් කල් නොදමා කළ යුතු ප්‍රමුඛ කටයුත්තක් බව මතක් කරමි. ඔපුටා ගැනීම අවසන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. රුසියාවේ පැවැත්වෙන ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන් සහභාගී වී සිටිනවා. 24 වෙනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව රුසියාවේදී පසුගිය දෙවනදා ආරම්භ වුණා. මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටිනවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මහතා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීන් රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධානතම කරුණු සාකච්ඡා කිරීමට හා ඒවාට ගෝලීය සහයෝගිතාවෙන් විසඳුම් යෝජනා කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්‍රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මෙවන විට ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික සමුළුව පත්ව ඇති බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ. මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා, අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයා යන Do You Know? Do You Know? පෘථිවි පෘෂ්ඨයෙන් 70% පමණ ආවරණය වී පවතින්නේ ලවණ සහිත ජලයෙන්. එම කලාපය සාගරය ලෙස හඳුන්වනු ලබනවා. මෙම සාගර කලාපය පෘථිවියේ දේශගුණය පාලනය කරනු ලබන අතර ජල චක්‍රය, කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිද වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එමෙන්ම වඩදිය බාදිය ඇතිවීම, මහද්වීපවල හැඩය පවත්වාගෙන යාම වැනි කරුණු සඳහාද සාගර කලාපය දායකත්වය සපයනවා. සෝඩියම් ක්ලෝරයිඩ් බහුල සාගර ජලයේ අභ්‍යන්තර පරිසර පද්ධතිය ලවණ රස තරම් කටුක නොවන අතර ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් ලෙසත් සැලකෙනවා. මෙම පරිසර පද්ධතියේ සීතල අඳුරු ආඝාත කලාප මෙන්ම ද්‍රවීය අයිස් තට්ටු නිවර්තන කලාපවලින්ද සමන්විත වන අතර ජීවීන්ගේ ආරම්භය සාගරයෙන් ආරම්භ වී පරිණාමය වූ බවට සැලකෙනවා. එසේනම් ජීවීන්ගේ තිබිරිගේ බවට පත්වන්නේ සාගරයයි. බැක්ටීරියා, ඇල්ගී, දිලීර, ශාක සහ විවිධාකාර ජීවීන් රැසක් සාගරය සිය වාසස්ථානය කොට ජීවත් වනු ලබනවා. එහෙත් අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හමුවේ සාගරය, සාගර කලාපය දූෂණය වෙමින් පවතිනවා. මේ හේතුවෙන් ඇතැම් සාගර ජීවීන් වඳවීමේ තර්ජනයට පවා මුහුණ පා සිටිනවා. මුහුදේ වැසි වනාන්තර ලෙස සැලකෙන කොරල් පර පවා මේ හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති අතර සමුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන සපයන කොරල් පර විනාශ වීම හමුවේ දම්වැලක පුරුක් ලෙස එකිනෙකට සම්බන්ධ සාගර පරිසර කලාපයද බිඳ වැටීමට ලක්වනවා. ජල තත්වයන්ට ඉතා සංවේදී කොරල් පර අඟල් 3ක පමණ ඉතා කුඩා කොටසක් වර්ධනය වීමට වසරකට අධික කාලයක් ගතවන අතර සාගර කලාපයෙන් 0.1ක ප්‍රමාණයකටත් වඩා අඩු ප්‍රමාණයක් කොරල් පර පවතිනවා. මෙවැනි සංවේදී පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් හමුවේ විනාශ වීමට ඉඩ තැබීම පරිසර ජල රැසකම බිඳ වැටීමට හේතු වනවා. Do You Know?
ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.